මොහොතට අවදි වීම කියන මේ මාලාවේ පැහැදිලි කිරීම මාලාවේ අද දෙවෙනි අදියර මේ මොහොතට අවදිය ඇති කරගන්න කෙනා සතියට පැමිණි කෙනා සිතවිලි වලින් තොරව යමක් දකින්න ගන්නවා. ඇත්තටම හිතින් සිත මුදව ගැනීම හිතුවා කියලා වෙන්නේ නැහැ. කයම දර්ශකයක් කරගෙන කයටම හිත තියලා කයනුත් සිතනුත් මිදෙන වැඩපිළිවෙලක් සතර සතිපට්ඨානය තුලින් කරන්නේ. සිතින් සිත මුදව ගන්න තමයි මේ වැඩපිළිවෙල සකස් වෙලා ඉදිරිපත් කරලා තියෙන්නේ. බුදුන් වහන්සේ සතර සතිපට්ඨානය තුළින් දුකින් මිදෙන මේ සත්‍ය දකින මේ කයෙන් කය මුදව ගන්න රූපයෙන් මිදෙන වැඩපිළිවෙලකෝයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ සිතීලි වලින් මිදෙන වැඩපිළිවෙලකෝයි. මොකද සිතේ තමයි ලෝකේ හැදෙන්නේ. චිත්තේන නියති ලෝකේ. සිතෙන් මිදුණු තැන ඔබ ලෝකයෙන් මිදෙනවා. ඒ කියන්නේ ලෝකයෙන් මිදුණු තැන ඔබට නිවන් මඟ හම්බ වෙන්නේ. ලෝකේ ඇත්ත කරගෙන ඉන්න කෙනෙකුට ලෝකෙ මිදෙන එකත් ලේසි නෑ. කයට අවදිය ගත් ගමන් පුජ්‍යල භාවයක් නැති, සිතවිලි නැති ඒ අවදිමත් බවක් ඇති වෙනවා. අන්නේ අවදිමත් බව වැඩි දියුණු කරගන්න ඕනි. ඒ අවදියේම ඉන්න උත්සාහ කරන්න. ප්‍රායෝගිකව මේ නිවන් මඟ කටයුතු කරන්න ධර්මයේ දන්න කෙනාට දැනගත්ත කෙනාටයි සත්‍ය ඥානය ඇති කෙනාටයි මේ කෘත්‍ය ඥානය පනවන්නේ. මෙතනදී ඔබ කරන්න දෙයක් තියෙනවා. ඇත්තටම මේ ධර්මයේ දැනගෙන යන මාවත ලිපිනේ දැනගෙන යන ගමන තුළ අර වේදයේ තුළ සමතේ වඩාගෙන යන ගමන වගේ නෙමෙයි. මෙහි තියෙන ධර්මයේ අවබෝධයත් එක්කයි නැත්තම් සත්‍ය ඥානෙ සමගයි මේ යන වැඩ පිළිවෙල තියෙන්නේ. වේදයේ තුල සමතය තුල පෙන්නනවා සමතේ වඩාගෙන යන ඒ සතිය. එතන පෙන්නනවා ධ්‍යාන. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දේ උද්ධච්ච කුක්කුච්ච කියන මේ පංච නීවරණ යටපත් වීම නිසා හටගන්න ඒ සතිය තුළ හටගන්න ධ්‍යාන ඒවා ලෞකික ධ්‍යාන ඒවා පිරිහෙනවා. සියලු ධ්‍යාන ඇත්තටම ලෞකිකයි. ඒවා පිරිහෙනවා. මේ ලෝකෝත්තර භූමියේදී මේ සත්‍ය ඥානය දකින කෙනාට වෙනම කතාවක් තියෙනවා. අපි ඒ ගැන ටිකක් බලමු. මේ සිතුවිලි වලින් මිදෙනකොට මේ කෙනාට අවබෝධයක් තියෙනවා නාමෙන් රූපයෙන් මිදෙන්න. එනින අරමුණු ඒ දිහා බලන්න ඕනි. එනමින අරමුණු නුවණින් දැකලායි මිදෙන්න ඕනි. ඒ මිදෙනකොට ඔහුට ශුන්‍යතාවය හමු වෙන්නේ. ඒ කියන්නේ මොහොතට අවදි වෙනවා. සිතුවිලි නැති තැන සතිය මොහොතක් තියෙනවා. ඒ මොහොතට අවදිය කියන තැන සිතුවිලි නැති තැන හොඳින් දකින්න ඕනි. සිතුවිලි වලට පණින දෙන්නේ නැතුව සිතුවිලි කියන මායාවෙන් විඥාණයෙන් සිතුවිලි වලින් ඒ මායාවෙන් මිදිලා සිතුවිලි වලින් හදන්නෙම ද්විත්වයක්. ඒ ද්විත්වයේ එතනක් තියෙනවා මෙතනක් තියෙනවා. අතන එක තියෙනවා මෙතන මම ඉන්නවා. එහෙනම් මටයි පේන්නේ මේ ද්විත්වයක් නිසා මමත් ඉන්නවා. ඕනම සිතුවිල්ලක් ඇතුලේ මෙතන ද්විත්වයක් තියෙනවා. සිතුවිල්ලක් තියෙන තැන ඔබත් ඉන්නවා. ආත්මිකුත් තියෙනවා. ඕනම සිතුවිල්ලක් ඇතුලේ හදනවා මම ඔබ කියලා දෙකක්. හොඳ නරක ගැහැණු පිරිමි හීන ප්‍රනීත සැප දුක ඒ 11 ආකාරයක ගොඩවල් හදනවා. අතීත අනාගත පච්චුක්කන්න ඕලාරිකාව සුකුමාව අජ්ජත්තාව බහිවා හීනාවා ප්‍රනීතාවා දුර සන්තිකේවා දුර වේවා ළඟ වේවා මේ විදිහට මේ ස්කන්ධේ ගොඩවල් 11 ආකාර ගොඩවල් සිතුවිලි නිසායි හැදෙන්නේ. සිතුවිලි ගොඩවල් කිව්වත් නිවැරදි. අන්ත දෙකක් තියෙන තැනයි මේ විදිහට ද්විත්වයක් හැදෙන්නේ. මායාව රැවටීම මේ ද්විත්වය නිසායි සිද්ධ වෙන්නේ. සිතුවිලි ඇසිර කරන තාක් ඔබ ඇසුරු කරන්නේ බොරුවක්. ඔබේ සිතුවිලි වලම ප්‍රතිබිම්බයක්මයි ඔබ බාහිරින් දකින්නේ. අම්මා තාත්තා දුව පුතා ගස් ගල් ගෙවල් දොරවල් වාහන හැම දෙයක්ම ඔබේ සිතේම හැදුණු සිතුවිලිමයි. ඔබේම සිතේම හැදුණු සිතුවිලිමයි ඔබ මේ බාහිරේ තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ. සිතුවිලි
අපි එළියට දාලා බලනවා. සිතේ හැදුනේ දේ එළියට ප්‍රොජෙක්ට් කරනවා. එහෙම කිව්වත් නිවැරදි. දැන් ඔබට බාහිර බොරුවක් ඇත්ත කරගෙන සසරක් පේනවා. බාහිර ලෝකයක් තියෙනවා. එළියේ ඉන්න කෙනෙක් පේනවා. අම්මෙක් තාත්තෙක් ගයක් දොරක් ඔක්කොම හිතේම හැදෙන දේ බාහිරට එකතු කරලා බාහිරේ තියනවා කියලා ගන්නවා. සිතේ හැදෙන සිතුවිලි බාහිරට දාලා මෙන්න මේ බලන බොළඳ මනස ඇත්තටම පෘථග්ජන පුදුන් මනස නාම රූප දෙක එකට එකතු කරගෙන ගැට ගහගෙන බැඳගෙන ඉපදෙන මැරෙන සසරක් හදාගෙන දුකක් හදාගෙන යන ගමන රූපේ කියලා අපි හිතන්නේ හිතේ හැදෙන ඒ නාමය ගැනමයි. අපි හිතන්නේ රූපේ කියලා. නමුත් ඒක හිතේ හැදෙන නාමය ගැනයි අපි හිතන්නේ. නාම රූප දෙක එකට බැඳිච්ච ගමන්ම නව කර්ම රැස් වෙනවා. සිතුවිලි හැම වෙලෙම ද්විත්වයක් හදලා සසරක් නිර්මාණය කරනවා. නමුත් අපි දැකිය යුතුයි සිතුවිලි වලට ඔබෙන්නේ නැති ඒ සතිය කවදාවත් ඔබට සතිය හිතලා තේරුම් ගන්න බෑ. මේ මොහොත කිව්වත් නිවැරදි. මොහොතට අවදි වීම කියන කාරණේ මෙයයි. මේ මොහොත කියන එක ඒ විඳීමක් තුල දැනෙන්නක් සිතුවිලි වලින් විඳීමක් තුල දැනෙන්නක් නෙමෙයි. සිතුවිලි වලින් මොහොත දකින්න බෑ. මොහොත දකින්න පුළුවන් ඒ දර්ශනය තමයි මේ කය. දර්ශකය තමයි මේ කය. කය උදව් කරගෙන මොහොත දකින්න අපිට අවස්ථාවක් තියෙනවා. මොහොත දකින්න කය පාවිච්චි කරනවා විතරයි. කයට බැඳෙන්නවත් කය ප්‍රතික්ෂේප කරන්නවත් අවශ්‍ය නැහැ. මොහොතට එන්න මොහොතේ දැනීම ලබන්න උපායශීලීව කය භාවිතා කරනවා විතරයි. ඔබ මොහොතට එන්න මොහොතේ දැනීම හරිම මිහිරි. සිතුවිලි වල ඇති රළු බව මොහොතට හිත එන විට ඔබට දැනේවි. සිතුවිලි නිසා සිත වෙහෙසටපත් වෙනවා. තද නිින්ද තුල සිතුවිලි නැහැ. තද නිින්දට වැටිලා නැගිටින කෙනෙකුට දැනෙන සැහැල්ලු ගතිය එන්නේ සිතුවිලි වලින් මිදුණු කාලය තුල. ඒ දැනෙන සැහැල්ලුවයි. ඒ දැනෙන නිසාමයි ඔබ මහන්සි නිවා ගන්න තද නිින්දට වැටෙන්න උත්සාහ කරන්නේ. ඔබ හිතන්නේ නිින්ද තුලයි ඔබේ මේ සැහැල්ලුව දැනෙන්නේ කියලා. නමුත් ඔබට සැහැල්ලුව දැනෙන්නේ සිතුවිලි වලින් මිදුණු නිසායි. ඔබ හිතන්නේ නිින්ද තුලින් කය සැහැල්ලු වෙනවා කියලා. නමුත් ඇත්තටම සැහැල්ලුව වල දැනෙන්නේ ඔබේ සිතුවිලි වල මේ ගොරෝසු සිතුවිලි වල තියෙන ඒ රළු වෙහෙසකාරී ගතියෙන් මිදීමෙනු. තද නිින්දට ගියාම සිතුවිලි ඇසුරු කරන එක නතර වීම නිසා දැනෙන නැවුම් ගතිය ඔබ හිතන්නේ කයේ වෙහෙස නිවීම නිසා එන්නේ කියලා. නෑ එන්නේ සිතින්මයි. නැවත නැගිට වෙලේ ඉඳලා දුවන්නේම සිතුවිලි වල. සිතුවිලි වල දුවලා සිතට හරීම වෙහෙසයි. සිත වෙහෙසට වැටෙනවා. කයට දරා ගන්න බෑ. සිතුවිලි වල පීඩනය දැනෙන්නේ කයට. අපි සිතුවිලි කියන ඒවට බැඳිලා සිතුවිලි විශ්වාස කරලා ඉන්න එකමයි සංසාරය යනවා කියන්නේ. සිතුවිලි පරම්පරාවමයි සංසාරය කියන්නේ. අපි සිතේම වහලෙක් වෙලා සිතුවිලි වලට ඇබ්බැහි වෙලා යන මේ ගමන හරිම වෙහෙස කර ගමනක්. මෙරි ඉපදිලා සිතුවිලි ඔස්සේ යෑමමයි ඔබගේ ඔය කතාව තුළ තියෙන්නේ. එය හඳුනගෙන ඉන් සිත මුදව ගැනීමමයි කායගත සතිය වඩනවා කියන්නේ. කයම දර්ශකයක් කරගෙන කයට හිත තියලා බලමින් සිතුවිලි දෙස නුවණින් බැලීමමයි කායගත සතිය කියන්නේ. එකම අරමුණකට සිත තියලා ගැට ගැසීමමයි සමාධියෙන් කෙරෙන්නේ. එතකොට සිතුවිලි හදමින් හැමතැනම දුවන්නේ නැහැ. සිතින් සිත මුදව ගැනීම නම් ලේසි නෑ. සිතින් සිත මුදව ගැනීම හිතුවා කියලා වෙන්නෙත් නෑ. ඒ සඳහා වැඩපිළිවෙලකට අනුව ක්‍රියා කළ යුතු වෙනවා. ඒ නිසාමයි නිවන් දකින වැඩපිළිවෙලක් අවශ්‍ය වෙන්නේ. නිවන් දකින්න මාර්ගයක් ඕනි. ප්‍රතිපදාවක් පුරන්න ඕනි. වැඩපිළිවෙලක යෙදුනොත් තමයි මේ සත්‍ය ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ප්‍රත්‍යක්ෂතාවයකටපත් වෙන්නේ නැත්නම්
දැනුමක් විතරයි ඒ තුල ඔබට හටගන්නේ. සිතින් සිත මුදව ගැනීම සඳහා ක්‍රමානුකූලව සැකසුණු වැඩපිළිවෙලක් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය තුල බුදුන් වහන්සේ දේශනා කරන්නේ. ඇත්තටම සතර අධිපට්ඨානය කියන්නේ කය උපකාර කරගෙන කයෙන් සිත මුදව ගැනීමේ වැඩපිළිවෙලක්. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා සති සම්මා සමාධි කියලා අවසානයේදී පෙන්වන්නේ මෙතනමයි. ආර්ය අෂ්ටාංග මාර්ගය තුල සම්මා දිට්ඨි, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා ආජීව, සම්මා කම්මන්ත, සම්මා සති, සම්මා සමාධි අවසානයේ නිවන් දකින මාර්ගය වෙනකම් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල බුදුන් වහන්සේ දේශනා කරනවා. සිතුවිලි නිසාම දැනෙන මේ වෙහෙස ගතිය නිසා දුක හට ගන්නවා. දුක සිතට දැනෙන වෙහෙස බර නිසා එන්නේ. මොහොතට හරි ඔබ තද නින්දට යන මේ සිතේ වෙහෙසෙන් මිදෙන්න දරන ඒ කටයුත්ත ඔබ එදිනෙදා හැම දවසකම ඔබට රායක් උදා වෙන්නේ ඔබ හිතන්නේ පැය ගාණක් මම නිදි ගන්න ඕනි ගැඹුරු නිින්දට යන්න. ඒ නිසා ඔබ හිතනවා පැය 8ක් පැය 6ක් දීර්ඝ කාලයක නිින්දක වැටෙන්න. නමුත් මෙහි සත්‍ය ඔබ දකින්නවද? සතියට පැමිණෙන කෙනා මොහොතට එන කෙනා සිතුවිලි වලින් තොරව යමක් අත්දකින්න ගන්නවා. ඒ සිතුවිලි වලින් තොරව අත්දකින්න දේ වචනකින් කියන්න බෑ. එහි නෑ සිතුවිලි වල තියෙන දේවල්. හොඳ නරක, ගැහැණු පිරිමි, සුභ අසුභ ඒ කිසිවක් නෑ. අවදිය තුල මොහොතට සිත අවදි වීම තුල සියල්ල සිදු වෙනවා. හැබැයි කිසිම දෙයක් එක්ක එහි සම්බන්ධයක් නෑ. මේ මොහොත කිසිම දෙයක් එක්ක බැඳිලා නෑ. ඒක දකින්න නම් විඳින්න ඕනි. වචනයත් සිතුවිලිමයි. සිතුවිලි වලින් මිදුණු තැන දේ කියන්න මේ වචන වලට පුළුවන් වේවිද? වචනේ හදන්නේ සිතුවිලි වලින්මනේ. වචන වලින් කියන හැම දෙයක්ම සිතුවිලිමයි. සිතුවිලි නැති තැන වචන නැහැ. ඔබ මේ දැකිය යුතුමයි. මේ කය මම කියන සිතුවිල්ලෙන් ඔබ අයින් කරගත්තොත් එවිට ඔබට දැනෙන සැහැල්ලුව ගැන මොහොතක් හිතලා බලන්න. ඇත්තටම මේ කයත් මම නෙමෙයි. මේ සිතත් මම නෙමෙයි. මොහොත පමණි ඇත්තේ. මොහොතට අවදි වෙන කෙනාටයි ඒ දැනෙන්නේ. සිතුවිලි එන යන හැටි දකින්න ඔබ මොහොතට අවදි වුණු සිත දකින්න. ඒ මනස සිහියත් නුවණත් නිසාම සිතුවිලි දෙකක් අතර හිඩසක් ඇති බවත් ඔබට දැනේවි. හැම සිතක්ම ඉපිද නිරුද්ධ වී ඊළඟ සිතුවිල්ල හට ගන්න කලින් ඒ අතර ඇති හිඩසක් ඔබට පෙනේවි. අන්නේ හිඩස අවකාශයට අවදි වීමයි මේ මොහොතට අවදි වීම ලෙස හැඳින්වෙන්නේ. මේ සඳහා මනස සිහියක් නුවණක් තිබිය යුතුයි. ටිකෙන් ටික මේ අතිශය සියුම් කාරණේ මේ මොහොතට අවදි වීම කියන කාරණේ සිතුවිලි දෙකක් අතර ඇති හිඩස දැකීම ඔබේ සිත මොහොතට අවදි කරගෙන ඔබ මොහොතකට එදෙස බලා සිටින්න. ඔබට මේ මොහොතට සිත අවදි කරගෙන කොතරම් කාලයක්ද සිටිය හැක්කේ? විනාඩි 5ක්ද 10ක්ද 15ක්ද පැය භාගයක්ද පැයක්ද? කිසිවක් අයිති නැති, කිසිවක් අල්ලා නොගත්, කිසිවක් හිමි නැති ඒ ශාන්ත ප්‍රණීත ස්වභාවයක් ඔබට ටිකෙන් ටික දැනේවි. එහි ඇති අත්දැකීම් වචන වලට පෙරලිය නොහැකි. මේ ලේසි කාරණයකුත් නෙමෙයි. මේ මගේ යන කෙනෙක් ආරම්භයේදී ඊටාම ඉවසීමෙන් ක්‍රියා කළ යුතු වෙනවා. ඔබ ආධුනිකයෙක් නම් එක අරමුණකට සිත ගන්න උත්සාහ කරන්න. එවිට සිතුවිලි පිටපනින බව ඔබට දැනේවි. එවිට ඔබ නැවත නැවත උත්සාහවත් වෙලා ඒ සිතුවිලි හඹා යෑමෙන් වළකින්න. සිතුවිලි බොහෝ විට කරන්නේ යෝජනා කරන එක. අරමුණක් ඇති කරන එක.
නැවත නැවතේ සිතුවිලි අරමුණු ගැන හිතන එක. ඔබ ටිකෙන් ටික මොහොතට එන්න පටන් ගන්න. මේ සඳහා ආනාපාන වැනි කර්මස්ථානයක හිත තබාගෙන විසිරෙන හිත තැම්පත් කරගෙන සමතය උදව් කරගන්න පුළුවන්. දස කසීන දස අනුස්සති. ඒ වැනි 40 කමඨහන්හි තමන්ට ගැළපෙන කමඨහනක් තෝරගෙන සමතය වඩන්න. සමතය මේ සඳහා උදව් වෙනවා. ඇත්තටම තමන් ඉන්න ඉරියව්ව අභ්‍යන්තරයෙන් දකිමින් කයට හිත තියලා කායගත සතිය වඩන්න පුළුවන්. මෙලෙස සමතේ වඩන කාලය වැඩි වන ලෙසම සිතුවිලි එන වේගයේ සිතුවිලි ඝනත්වය අඩු වෙනවා. සිතුවිලි අඩු වෙන හිත ඔබේ යථාර්ථය දකිනවා. ඒ කියන්නේ මොහොතට අවදි වෙනවා. ඒ සඳහා කොච්චර කාලයක් ගත වෙනවද කියන එක ඔබ කරන කටයුතු අනුව ඔබටම ආවේනික සිද්ධියක්. ඔබටම සාන්දිටිකයි මේ ගමන. ඔබටමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඔබගේ ස්වභාවය තුලමයි දිනුව තියෙන්නේ. එදිනෙදා කටයුතු කරන විටත් ඔබට මේ මොහොතට අවදි වූ සිතින් යුතුව කටයුතු කරන්න හැකියාව ලැබෙනවා නම් එයයි ඔබගේ දක්ෂතාවය. ඔබෙන් පරිබාහිරයට පැමිණ ඔබේම ක්‍රියාවලියක් පැත්තට වෙලා ඔබෙන් බාහිරට වෙලා ඔබ දිහාම බලා සිටින කෙනෙක් වගේ සිතේ අවදිවීමක් ඔබට ටිකෙන් ටික පෙනෙන්න ගනීවි. ඒ කිසිදු තැනකදී ඇලීමක් ගැටීමක් නැතුව සිදුවන හැම දෙයක්ම සිදු වෙනවා. ඔබ සියල්ලම දන්නවා. ඒ දිහා ඔබ බලා සිටිනවා. ලාභ පාඩු ඇනුම් බැනුම් ඔබට හුදෙක් සිද්ධියක් විතරයි. ඔබට ඒ කිසි තැනක ගැටලු නැහැ. සියල්ල ඇතුලේ ඔබ නැහැ. ඔබ සියල්ලෙන් පරිබාහිරයි. මොහොතට අවදි වූ සිතට කෙලෙස් නැහැ. ක්‍රියාසිත ඔබට හමු වෙනවා. මෙතනදී සියල්ලගෙන්ම මිදුණු ක්‍රියාවලියක් ඔබට දකින්න ලැබෙනවා. ඒ ක්‍රියාවලියක් පමණයි. එහි ඔබ නැහැ. ඔබ ඔබෙන් මිදිලා. මේක ඊටාම ගැඹුරු කාරණයක්. සිතිවිලි වලට අයිති නැති සිතිවිලි මම නොවන මා නොවන මම එයිත් නැති මෙහිත් නැති නමුත් ඉන්න මම නැති මම නැති වෙන තැන ඉන්න මමත් නැති වෙනවා. මේ විග්‍රහ කිරීම වචනෙන් කියනවා නම් මේ විදිහට තමයි කියන්න වෙන්නේ. නමුත් ඇත්තටම මෙතන පුජ්‍යලයක් නැති වෙනවා. කෙනෙක් නැති වෙනවා. නාමය රූපයත් එකතු වෙලා තමයි සිතක් හැදෙන්නේ. සිතමයි ඔබ කියන්නේ. සිත මිදෙනකොට සිතුවිලි නැති වෙනකොට ඔබමයි නැති වෙන්නේ. ඔබ ඔබෙන් මිදෙන තැන මෙතනයි. මොහොතට අවදිය තුළ තියෙන මොහොත විතරයි. එහි පුජ්‍යලයක් නැහැ. කෙනෙක් නැහැ. මම නැති මම කිව්වේ ඒකයි. රූපේ ඔබ නැහැ. නාමෙත් ඔබ නැහැ. පේන දේත් සත්‍යයක් නොවේ. හිතෙන දේත් සත්‍යයක් නොවේ. කිසි වෙහෙසක් නැහැ. මොන දේ කළත් එහි ආතතියක් ඇලීමක් ගැටීමක් නැහැ. හිස් බවම විතරයි. හිස් බවට මොහොතට අවදියට පැමිණි කෙනාට වෙහෙසක් නැහැ. දෘෂ්ටියකුත් නැහැ. තිබුණත් එකයි නැතත් එකයි. කෑවත් එකයි නැතත් එකයි. මේක හරි පුදුම කතාවක්. විඥානයේ දැනීමේ හැඳිනීමේ හරයක් නැහැ. සියලු දැනීම් විඥානයේ මායාවක් කියනකොට ඒ මායාවක් බවම ඔබට එනේන අරමුණට පෙන්නකොට විඥාණයට එන අරමුණු නිෂ්ප්‍රභා වෙනවා. ඔබ ඉම්මිදෙනවා කියන්නේ සිතින් මිදෙනවා. සියල්ලම හිස් ස්වභාවයක් පමණි ඔබට ඉතිරිවන්නේ. කාලය ඔබට නැහැ. කාලය ගැන ඇඟීමකුත් නැහැ. කාලය අනාගතයේ වර්තමානයේ මේ තුන් කාලයම සිතුවිලි තියෙන හිට විතරයි තියෙන්නේ. කාලය කියන්නේ සිතුවිල්ලක්මයි. මොහොත කියන්නේ මේ මොහොත නම් මේ මොහොතේ සිතක් හටගත්තා නම් ඒ සිත හටගෙන නිරුද්ධ වෙනවා. හැබැයි මේ සිත හටගත්ත සිත ඔබ හොඳින් බැලුවොත් ඔබේ පෙර මතකයෙන් තමයි ඔය සංඥාවෙන් ඔය සිත දැක්කේ. ඒක පරණ එකක්. ඔබේ සිත අලුත් සිතක් විපදෙනවා කියන්නේ අනාගත සිත. අලුත් සිත තාම ඇවිල්ලා නැහැ. හැබැයි කලින් තිබුණු සිතක් දැන් ගෙවිලා. දැන් සිතක් නැති තැනක් තියෙනවා. මෙන්න මේ තරයි මොහොත.
අතීතං නාත්ව ගම්මේය නප්පටික්කං අනාගතං පච්චුප්පන්නං ච යේ ධම්මා තත්‍ර තත්‍ර විපස්සති. අතීතේ පහව ගොසින් අනාගතේ තාම ඇවිල්ලා නැහැ. වර්තමාන මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. තත අත්‍ර විපස්සති එනේන අරමුණු නුවණින් දකින්න. ඔතන කිසිවක්ම නැහැ. ශුන්‍යතාවේ. නිස්සත්තු නිජීව ශුන්‍යෝ. හිස් ස්වභාවයක් ඔතනමයි තියෙන්නේ. ශුන්‍යතාවේ. අනිමිත්ත අප්‍රණීත ශුන්‍යත චේතෝ විමුක්තියත් මෙතනමයි. අනිමිත්ත කියන්නේ නිමිති නැහැ. අරමුණු නැහැ. අනිමිත්ත චේතෝ විමුක්තිය. ශුන්‍යත චේතෝ විමුක්තිය මෙතන ශුන්‍යතා හිස් ස්වභාවයක් තියෙන. අප්‍රණීත චේතෝ විමුක්තිය මෙතන ඇලෙන ගැටෙන හරයක් අල්මක් අප්‍රණීතයක් නැහැ. අප්‍රණීතයි. අනිමිත්ත ශුන්‍යත අප්‍රණීත චේතෝ විමුක්තියට පත් වෙන මොහොතට අවදි වූ කෙනාමයි. කාලය උට නැහැ. අතීත අනාගත වර්තමාන තුන් කාලයෙන් මිදිලා. තුන් කාලය කියන්නේ සිතුවිල්ලක්මයි. ඒට ඔබ අයිති නැහැ. තියනවා කියන සිතුවිල්ල තියන අයට විතරයි. සිතුවිලි තියන අයට විතරයි කාලය තියෙන්නේ. කාලයත් අවකාශයෙන් තොර මොහොතට පැමිණි කෙනාට ඔහුට හැම දෙයක්ම වෙන්නේ මේ මොහොත විතරයි. මොහොත විතරමයි තියෙන්නේ. ඒ අවකාශයක් කොහෙද තියෙන්නේ? ඒක අවකාශය කියන්නේ සිතුවිල්ලක්. පඨවි ආපෝ තේජෝ ගාන ද්‍රව සියල්ල සිතුවිලි. බුදුන් වහන්සේ කේවට්ට සූත්‍රයේ සාති භික්ෂුවට මෙන්න මෙහෙම දේශනා කරනවා. සාති භික්ෂුව විඥානය ගැන කතා කරනවා. මරණින් මත්තේ ඉපදි යන විඥානයක් ගැන කතා කරනවා. ඒ ධර්මයේ තුල තියෙනවනේ බුදුන් වහන්සේ පුදුන් පු탁ජන භූමියේ ධර්මයේ නොවැඩුණු අයට දේශනා කරනවා. කර්මය ගැන. එතනදී මේ දේ දැක්කාම කෙනෙක් හිතනවා මේ 550 ජාතකයේ තියෙන කතා වස්තු වගේ ඒ කතා වස්තු දෙක දැක්කම හිතනවා මේ මෙරි යන විඥානයක් ගැන. නමුත් බුදුන් වහන්සේ ලෝකෝත්තර භූමිය දේශනා කරනවා ලෞකික භූමියේ මම යමක් කියයිද ලෝකෝත්තර භූමියට ඒ සියල්ලම අසත්‍යයක් බොරුවක් වෙනවා. ඒකේ අනිත් පැත්තට ලෝකෝත්තර භූමියට යමක් කියයිද ලෞකික භූමියට ඒ අසත්‍යයක් වෙනවා. මේ දෙක පරිස්සමින් දකින්න ඕනි තැනක්. ලෞකික භූමියයි ලෝකෝත්තර භූමියයි වෙන් වෙන්නේ නාම රූප පරිච්ඡේදයක් සමගමයි. නාමයයි රූපයයි තියෙන්නේ ලෞකික භූමියේ. නාමයේ රූපයෙන් මිදුණු තැන තියෙන්නේ ලෝකෝත්තර භූමියේ. මේ හරියට අහසයි පොළොවයි වගේ. සම්පූර්ණ මහත්පසින්ම වෙනස් කතාවක් අනිත් පැත්තට තියෙන්නේ. දෙයක් තියෙන තැනත් දෙයක් නැති තැනත් ඇත නැත කියන අන්ත දෙකේ මිදුණු තැනත් මෙතනමයි. ඇත කියවොත් නැත කිව්වොත් ඇත. එළිය දෙයක් තියෙනවා කිව්වොත් නැත කිව්වත් තිබිලා තියෙනවා ඇත කිව්වොත් නැති වෙලා ඇති වෙනවා. අන්තවල ඉන්න තාක් ඔහු ඉන්නේ ලෝකෙකයි. ඔහුට පින් තියෙනවා, පව් තියෙනවා, දුක තියෙනවා, සැප තියෙනවා. ඉපදෙනවා, මැරෙනවා. ඒ පු탁ජන භූමියයි. නමුත් ලෝකෝත්තර භූමියේ අන්ත දෙකම නැහැ. හේතු තියෙනකොට ඇති වෙනවා, හේතු නැති වෙනකොට නැති වෙනවා. හේතුන් පටිච්ච සම්භූත හේතු නිරුද්ධා නිරුද්ධති. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නාහෝති. ඉමස්ස උප්පද්දා ඉදං උප්පත්තති, ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මේ කතාව පටිච්ච සමුපාද විහරණය තුළ පේනන්නේ. හේතුඵල ධහම තුළ තියෙන කතාවයි. හේතුඵල ධහමත් මිදුණු තැනයි ඔබට නිවන හමු වෙන්නේ. හේතු ඇති කල්ලි ඇති වෙනවා, හේතු නැති විට නැති වෙනවා. හැබැයි මේ හේතුවත් ඵලයක් දෙකම සිතේම හටගත් මායාවක් වෙලා සිතම එයම නිෂ්ප්‍රභා වෙන තනකුත් මෙතන පේනවා. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබම් සාති භික්ෂුවට දේශනා කරනවා. අනිදස්සන විඥානේ අනන්ත ආලෝකයේ තුල හෙවණෙලි නැහැ, ප්‍රතිබිම්බ නැහැ, අරමුණු නැහැ. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබම් සබ්බතෝ පබම් ප්‍රභවය හැමතැන. එත්ත ආපෝච පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දෙයක් නැහැ. එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාරති. එත්ත දීගන්ත රස්සං අනතුලං සුබ දිග කොට හීනි ප්‍රනීත 11 ආකාරයක ගොඩවල් නිෂ්ප්‍රභා වෙනවා. දීගන්ත රස්සං වා අනතුලං සුබ සුබ. එත්ත නාමංච රූපංච එතෙතං උපරුජ්ජති නාම රූප දෙකෙන් නිරුද්ධ වෙන තැන. එත්ත නාමංච රූපත එතෙතං උපරුජ්ජති විඤ්ඤාතේන නිරෝධේන එතෙතං උපරුජ්ජති. විඥානේ නැතිවීමත් සමග සියල්ලම නැති වෙනවා.
විඥානේ උපරුජ්ජේ වෙන තැන සියල්ලම විඥානේ අනිදස්සන වෙන ස්වභාවය තුළ පීඨන්න විඥානේ තැනක් නැහැ. විඥානයේ සත්‍ය දකින්න තැන බාහිර දෙයක් නැති බවත් හිතේ මාටගෙන නිරුද්ධ වන බවත් එයත් මායාවක් බවත් එයත් සංඥාව ප්‍රතිබිම්බයේ පෙරමතකේ ගන්න මායාව සත්‍ය නොවන බව එයත් හටගෙන නිරුද්ධ වන බව දකින්න තැන උද්‍යප්ප ඥානෙ. ඔබට ඥානය සකස් වෙනවා. දස ඥාන වලට ඔබ එනවා. උද්‍යප්ප ඥානෙ, භය ඥානෙ, බාහිරපට්ඨාන ඥානෙ, මිඤ්ඤුතු කම්මිතා ඥානෙ, ආදීනවානුපස්සනා ඥානෙට එන්නේ එය හරහායි. නාම රූප පරිච්ඡේදයේ ඥානෙ ඇති තනයි පච්චේ පරිග්‍රහ ඥානෙ ඇති තනයි. ඒ සම්මර්ෂණ ඥානෙ කියන්නේ මේ සේරම එකම කාරණයක්මයි. නාම රූප පරිච්ඡේද ඥානෙ. සංඛාරයන්ගේ හේතු දක්න ඥානෙ පච්චේ පරිග්‍රහ ඥානෙ. සංඛාරයන්ගේ අනිත්‍ය ස්වභාවය දකින්න තැන සම්මස්සන ඥානෙ. උද්‍යප්ප ඥානෙ සංඛාරයන්ගේ ඉපදීම නැතිවීම දකින්න තැන. ඒ සිතුවිලි හට ගන්නව නැති වෙනවා. ඒක දැකීමමයි උද්‍යප්ප ඥානෙ තුලින් වෙන්නේ. දකින්න තුල ඇති වෙන භය ඥානෙ, භංග ඥානෙ. ඒ සංඛාරයන් වහ බිඳි වැටි යන ඥානෙ දකින්න. බාහිරපට්ඨාන ඥානෙ සංස්කාරයන්ගේ භයානකම් දක්නා ඥානෙ මේ බිඳි වැටෙනකොට කිසිම දෙයක් නැති වෙන තැන. ඔහු තුළ ඇති වෙන බය. ලෝකෙම නැති වෙන තැන අහිමි වෙන තැන එන බියක් තියෙනවා. ඔබට ඒ ප්‍රත්‍යක්ෂ වෙන මොහොතට දැනෙන්නේ. ඒ දැනීම තුළ ඔබ දකිනවා ඔබට මේ උද්‍යප්ප ඥානෙ පහළ වෙලා ඇති බව. ඒ බහිතු ඥානෙ, බහිතුපට්ඨාන ඥානෙ. ආදීනවානුපස්සන ඥානෙ සියලු සිතුවිලි වල මේ ආදීනව දකින්න සංස්කාරයන්ගේ ආදීනව දක්න ඥානෙ. නිබ්බිදා ඥානෙ යන්නේ කෙනාටයි නිබ්බිදා පහළ වෙන්නේ. සංස්කාර සිතුවිලි වල කලකිරීමක් ඇති වෙනවා. මුඤ්ඤුතු කම්මිතා ඥානයේ යන්නේ කෙනාට මිදීමක් ගැන හැඟීමක් ඇති වෙනවා. සිතුවිලි වල හැම දෙයකින්ම එනේන අරමුණ වලින් මිදෙනීම. හැම අරමුණකින්ම ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මිදෙන සිත සකස් වෙනවා. පටිසංඛා ඥානයේ යන්නේ කෙනාටයි සංඛාරතය වල ඒ ගැඹුරින් දකින සැකයක් නැතුව ප්‍රත්‍යක්ෂතාවයෙන් දකින ඥානය. සංඛාර උපේක්ෂා ඥානයේ කෙනාට සියලු සිතුවිලි වල හරයක් නැහැ. උපේක්ෂාවටපත් වෙනවා. අනුලෝමක ඥානෙ ලෝකෝත්තර මාර්ගයේ මෙන්න මෙතනදී ඔබට ඒ විදර්ශනා ඥානය සකස් වෙලා ඒ ගෝත්‍ර භූ ඥාන මාර්ග ඥාන ඒ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන දස සංයෝජන ප්‍රහීන වෙලා ඔබට දැනෙන ගතියක් එනවා අතුලාන්තයෙන් මේ ඥානවල ස්වභාවය විඥානයේ ස්වභාවය නොවේ සිතුවිලි නොවේ. නමුත් දැනීමකුත් තියෙනවා. ඒ දැනීම කිසිවෙකුට කිව නොහැකි. සමහර විට ඒ සඳහා වචන නොහැ පාවිච්චි කිරීම පවා අපහසුයි. නමුත් ඔබට දැනෙනවා. ලෝකයෙන් ඔබ මිදුණු බව ඔබට දැනෙනවා. ඔබ ලෝකයට අයිති නැති බව ඔබට දැනෙනවා. ඔබ ලෝකෝත්තර භූමියට ප්‍රවේශ වී ඇති බව ඔබට දැනෙනවා. ඒ තුල ඔබ සක්කාය දිට්ඨි විචිකිච්ඡ ඔබට සැක මොනවත් නැහැ. සක්කාය රූපය ගැන කිසි කතාවක් නැහැ. සක්කාය දිට්ඨි ප්‍රහීනයි. සීලබ්බත පරාමාස ඔබට අල්ලගන්න දේවල් නැහැ. පරාමාසන කරන දෙයක් නැහැ. කාමරාග පටික අල්ලගන්න දෙයක් තියෙන්න ඕනි. දෙයක් කරහයි කාමරාග පටිකෙන්. ඒ සියල්ලගෙම ඔබ මිදෙනවා. ඔබ අනාගාමී භූමියට ප්‍රවේශ වෙනවා. සෝවාන් සකදාගාමි අනාගාමි නැවත උපතක් ඔබ කොතනින් පණවන්නද? ඇති වෙන සිතත් ඒ මොහොතේම නැති වෙනවා දකින්නවා. ඒ මොහොතේ පණවන්න හිතකුත් දකින්නේ ඇති වෙන සිතත් පුරාණ සිතක්. පුරාණ බිදම් වික්කවේ කම්මම් වදාමි. ඒ සිතක් එතනත් නැති කල එයත් එතන හටගෙන නිරුද්ධ වෙන තැන මෙතන වර්තමානයේ කියන තැන ඇති දෘෂ්ටියක් මායාවක් විතර බව ඔබ දකිනවා. ඔබ දකිනවා හැම මොහොතෙම එන සිතම පුරාණ සිතයි පුරාණ සිතවිල්ලකිනුයි ඒක හැදෙන්නේ. දකින හැම දෙයක්ම තියෙන අතීත මතකයන්. දකින හැම දෙයකම තියෙන අතීත සම්මුතිය. කිසිවක නැහැ වර්තමානයක්. ඔබ අතීතයත් අනාගතයත් ගැටගැසමින් යන මෝඩ ගමන නවත්තනවා. ඒ තුල ඔබ ඥානයක් ඔබට සකස් වෙනවා. ඒ ඥානේ නම් එන කිසි අරමුණක හරයක් නැති බවත්. සිතින් සිත මිදුණු බවත්. ඒ සියලු සිත් වලින් මිදුණු බවත්. සිතම බොරුවක් බව ඔබට ප්‍රත්‍යක්ෂයි. ඒ තුල කුමද්ද සිදුවන්නේ? උපදින සිතක්. පලක් තියේද? සියල්ලේ මිදුණු කෙනෙකුට, සිතින් මිදුණු කෙනෙකුට තුති සිතක් පහළ වේද? හැම මොහොතෙම සිතේ ඇති වෙනව නැති වෙනව දකිනවා. හැම මොහොතෙම එක්ෂණිකව ඇති වෙන නැති වෙන මරණයක් දකිනවා.
ෂනේ සිතේ හටගත් නිරුද්ධ වෙන මරණය දකින්නේ. ඔහුට නෑ කය පොළොවට පස්සන මරණයක් ගැන හැඟීමක්. කතාවක් ඔහුට නෑ. ඔහු මරණය අභිබවා යනවා. මරණය සමතික්‍රමණය කරනවා. ඇත්තටම කිව්වොත් සදා අමරණීයයි. ඔහුට සබහාදහම පමණයි හමු වෙන්නේ. ක්‍රියාසිතක් පමණයි හමු වෙන්නේ. ඔහු ක්‍රියාවලියක් විතරයි ඔහුට තියෙන්නේ. සබහාදහම ගස් කොළන් වල අතුසෙල වෙනවා. ඔහුගේ අතපය වැනෙනවා. ඔහු ඇවිදිනවා. ඔහු වැඩ කරනවා. ඔහු කනවා බොනවා. ගස් කොළන් හා සමානයි. ගහ හුස්ම ගන්නවා. ගහ ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ගහ පොළවේ තියෙන සාරය උරහාගෙන ගහ වැඩෙනවා. ඒ වැඩෙන ගහට හිතන්න හිතක් තියනවාද? ඒ වැඩෙන ගහ ආත්මීයව පනවන්නේ නැත්තේ ඇයි? ඒ හා සබහාදහම හා සමානයි. ඔබේ කයත් ඔබේ සිතත් සබහාදහම හා කිසිදු වෙනසක් නැහැ. ඔබ සුළඟට අයිති, සුළඟ ඔබට අයිති. ඔබ සුළඟ වෙලා, ඔබ වරක සුළඟ වගේ. ඔබ වරක සුළඟ වගේ හමනවා. සුළඟට හිතක් තියනවාද? සුළඟ හිතනවාද? සුළඟ හිතලා යනවාද? සුළඟට කිසි දෙයක් ගැන හැඟීමක් ඒ වගේ ඔබේ සිත පාවෙනවා. ඔබේ මේ ස්වභාවය කිසිවෙකුට ඔබට කිව නොහැකි. මේ මේ ඥානය ඔබගේ දැනෙන ඥානය. ඔබගේ දැනෙන දැනීම. ඒක විඥාණයට දැනෙන්නක් නෙමෙයි. ඒක ඥානයක්. ඔබටම සකස් වෙන ඥානයක්. පච්චේ පරිග්‍රහ ඥානය කියන්නේ මේ දස ඥාන. මේ ඵල ඥාන, මාර්ග ඥාන මේ සියල්ල ඥානයන් කියලා කියන්නේ විඥානයේ සිතුවිලි වලින් හැදෙන විඥාන කතාවට අභිබවා ගිය ප්‍රඥා භාවයේ තබ්බ විඥානම් පරිඤ්ඤයයන් කියන්නේ විඥානය කියන්නේ සිතුවිලි. සිතුවිලි වල අනිත්‍ය දුක්ඛ අනාත්ම සත්‍ය දකින්න එක ප්‍රඥාව. ඒ ප්‍රඥාවෙන් දැක්ක සිතුවිලි වල සත්‍ය දකින්න තැන ඔබට ඥානයක් සකස් වෙනවා. ඔබගේ යටින් යම්කිසි ඔබට දැනෙනවා මේ සියල්ලගෙම ලෝකයෙන් මිදෙන ඥානයේ ස්වභාවය. ඉතින් මේ ගමන ඔබ ආවේ මේ ආදීනව දැකලා ලෝකේ ආස්වාද ආදීනව නිස්සරණ දැකපු කෙනා, මෙහි කිසි ආරයක් නැති බව දැක්ක කෙනා, ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන යම් සීලයක පිහිටලා, ඒ කියන්නේ මේ එන අරමුණු දකින මිදෙන සීලේ පිහිටලා, ඒ සීල විසුද්ධිය ඇති කරගෙන චිත්ත විසුද්ධිය දකිමින් ඒකෙන් මිදිමින් සිතේ යථා ස්වභාවය දැකලා, දිට්ඨි විසුද්ධිය ඇති කරගෙන ඒ දර්ශන සමාපatti සත්‍ය ඥානය ඇතුව දිට්ඨි විසුද්ධිය, දිට්ඨිය ඍජුභාවය ඇති කරගෙන නිවැරදි දික්ක නාම රූප ඇතිසැටියෙන් දකින ඒ දිට්ඨිය නිවැරදි දැකීම ඔබට ඇති වෙනවා. සත්‍ය දැකීම සම්මා දිට්ඨිය ඇති වෙනවා. සම්මා දිට්ඨියකේ ඇති උටයි මේ මාර්ගයක් තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව හමු වෙන්නේ. ඒ කෙනාටයි කාංකා විතරණ විසුද්ධිය. එහෙම නැත්නම් නාම රූපයන්ගේ ඇතිවීම නැතිවීම නුවණින් දැකීමෙන් මිදෙන කාංකා විතරණ විසුද්ධිය ඇති වෙන්නේ. මග්ගා මග්ග ඥාන දර්ශනය ඇති වෙන්නේ අන්නේ කෙනාටයි. ඒ කෙනා විසුද්ධිය තුළ ඒ මාර්ගයේ නිවැරදිව විමුක්තියට යන බව දක්නා ඥානයක් පහළ වෙනවා. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය අන්නේ කෙනාට උදේව ඥාන, බය ඥාන, බයටපට්ඨා ඥාන, දස ඥාන අවබෝධයක් ඥානයක් සකස් වෙනවා. අනේ ඥාන ඇති උටයි ඥාන දර්ශන විසුද්ධිය ලෝකෝත්තර මාර්ග ඥාන පහළ වෙන්නේ. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් භූමිය ස්පර්ශ කරන්නේ අන්නේ මාර්ගයේ යන කෙනා. ඉතින් දැන් මෙතන අපි ඔබට පැහැදිලි කරන්න අපි උත්සාහ කරේ මේ මොහොතට අවදි වීම කියන කාරණේ ශුන්‍යතාවයේ තියෙන තැන. ඔබෙන් පරිබාහිරයට පැමිණ ඔබ දිහා බලා සිටිනවා. එවිට ඔබට එන කිසි දෙයකට ඔබ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඒ කිසිත් තැනකදී ඇලීමක් ගැටීමක් නැතිව මේ ඇනුම් බැනුම් මේ ඔබගේ දේවල් වෙන්නේ නැහැ කිසි දෙයක්. අටලෝ දහමින් කම්පාන වන ගුණේ මෙතනදී ඔබට දැනෙන්න ලැබෙනවා. සියල්ලෙන්ම ඔබ මිදිලා, සියල්ල ඇතුලේ ඔබ නැහැ. ඔබ සියල්ලෙන් පරිබාහිරයි. මොහොතට අවදි වූ සිතට කෙලෙස් නැහැ. ක්‍රියාසිත ඔබට දකින්න ලැබෙනවා. සිතුවිලි වලට අයිති නැති සිතුවිලි මම නොවන මෙතන හිස් ස්වභාවය. හිස් ස්වභාවයක් කිව්වට සියල්ලම හිස් ස්වභාවයක් දැනුණට හිස් නැහැ. ඔබ මිනිසුන් ගොඩේ, ඔබ සෙනග ගොඩේ ගමන් කරනවා. හැබැයි ඔබ හිස් බවක් තුළ ඉන්නවා. මේක මහා පුදුම කතාවක්.
මනසින් සියල්ලගෙම ඔබ මිදිලා. නමුත් ඔබ සෙනඟ ගොඩේම ඉන්නේ. මේ සතර ඉරියව්වෙම ඔබ කරන හැම කටයුත්තකම ශුන්‍යතාවය තුළ ඉඳමින් ඔබ කටයුතු කරනවා. මේ දියුණු අවස්ථාවක් මනසේ ඔබට දකින්න ලැබෙයි. ඔබ විසින්ම අත්විඳින්න ඕනි තැනක් මෙතන තියෙනවා. මේ අත්දැකීම ඔබට තිබෙනවා නම් ඔබ දන්නවා මේ කොහොමද වෙන්නේ කියලා. සියල්ලම හිස් ස්වභාවයක් පමණි. ඔහුට තියෙන්නේ මොහොත විතරමයි. මොහොත තුල සිටින කෙනාට මොහොතට අවදි වූ කෙනාට කාලය, අවකාශයේ අතීත අනාගත වර්තමාන ප්‍රශ්න ඒව උට නැහැ. ලෝකෙම බොරුවක් සිතේම හැදෙන ලෝකේ මායාවක් බව ඔහුට ප්‍රත්‍යක්ෂයි. අකාලිකයි කාලයට අයිති නැති ඒ අකාලික ඒයිපස්සික ඕපනායක පච්චුප්පන්නංච ඊය ධම්මා ඒ ධර්මයේ ඔබට අත්විඳින්නම ලැබෙනවා. අකාලික දහමක් තුල කාලයක් හමු නොවේ. කාලය කියන්නේ සිතුවිලි වලින් හැදුණු මායාවක් විතරයි. මේ කතාව අහගෙන ඉන්න ඔබගේ දැනුමට මුලින් මේ කතාව එකතු වෙනවා. අපි දන්නවා පසු කාලීන ඔබ උත්සාහකේ නියැලෙනවා. සත්‍ය අසන කෙනාට මේ සම්ප්‍රේෂණය වෙනවා මේ සත්‍ය සමගම මහා ධෛර්යයක් වීරයක් මේ සත්‍ය අත්විඳින්න. අන්නේ වෙනුවෙන් තමයි අපි මේ ඉදිරිපත් කරන්නේ. මොහොතට පැමිණි කෙනාට ඇත්තේ මොහොත විතරමයි. එනේන හැම අරමුණකම සත්‍ය දකිනවා. එතනයි සීලය තියෙන්නේ. ආර්යකාන්ත සීලය. එතනයි තියෙන්නේ. අන්තෝ ජටා බහි ජටා ජටහි ජටිතා පජා තන්තං කුච්චම ගෝතෝමි කෝවිමං විදටේ ජටා. මහා ස්වාමීනි ඇතුළත් අවුල් පිටතත් ගැට ඇතුළටත් ගැට. මේ මහා ප්‍රජාම අවුලෙන් අවුලටපත් වෙලා ඉන්නවා ස්වාමීනි. මොකද්ද මේ ඇතුළත ගැටේ නාමේ. පිටත ගැටේ මොකද්ද රූපේ. ඒ ගැට දෙක ගැසීම නිසා වුන් අවුලටපත් වෙලා ඉන්නවා. තන්තං කුච්චම ගෝතෝමි කවුද මේ අවුල ලියන්නේ ස්වාමීන් වහන්සේ? බුදුන් වහන්සේ පිළිතුරු දෙනවා. සීලේ පටිච්චය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤන්ත භාවයන් ආතාපි නිපකෝ බික්ඛු කෝයිමං විදටේ ජටා. යම් භික්ෂුවක් සීලේ පිළිටලා සීලේ පටිච්චය නරෝසපඤ්ඤ නරෝ කියන්නේ භික්ෂුව. එහෙනම් භික්ෂුවක් රකින්න සීලේ ආර්යකාන්ත සීලේ. ආර්යකාන්ත සීලය කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් මිදින සීලය. පංච උපාදානස්කන්ධයෙන් මිදින සීලය කියන්නේ එනේන අරමුණු දකිමින් අරමුණු වලට සත්‍ය පෙන්වමින් නාමයෙන් රූපයෙන් මිදෙනවා. සිතේම හැදෙනවා. බාහිර නැහැ කියලා දකිනවා. සිතත් හටගෙන නිරුද්ධ වෙනවා. ඒ මොහොතේ මේ ක්ෂණේ හටගෙනම ඉපදෙන නැති වෙන සිත දකිනවා. අන්න ආර්යකාන්ත සීලය. සීලේ පටිච්චාය අන්නේ සීලේ පටිච්චාය. සීලේ පටිච්චය නරෝ සපඤ්ඤෝ අන්නේ භික්ෂුව නීලේ පටිච්චය නරෝ සපඤ්ඤ චිත්තං පඤ්ඤන්ත බව සිතත් ප්‍රඥාවත් වඩනවා. සීලේ පටිච්චය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤන්ත භාවයන් ප්‍රඥාවෙන් චිත්තං ප්‍රඥන්ත භාවයන් ආතාපි නිපකෝ බික්ඛු ඒ කෙලස්තාවන වෙර ඇති භික්ෂුව ආතාපි නිපකෝ බික්ඛු චිත්තං පඤ්ඤන්ත භාවයන් ආතාපි නිපකෝ බික්ඛු කෝයිමං විදිතේ ජටා මෙන්න මේ ගැට ලියන්නේ අන්නේ භික්ෂුවයි. ඉතින් මේ නිවන් මඟ බුදුන් වහන්සේ දේශනා කරනවා. ඔබට මේ ත්‍රිපිටකයේ තුල 84 ධර්මස්කන්ධය තුල බොහෝ අවස්ථා දකින්න ලැබෙනවා. හැබැයි එකම අරමුණකට එකම දිශානතියකට ගලන ගඟක් වගේ තමයි. මේ යන්නේ පටිසෝතගාමී මගයි. මේ තුල තියෙන්නේ අනුසෝතය නෙමෙයි. ඔබ නාම රූප ගැට ගාගෙන යන අනුසෝතයට ඉඩක් මේකේ නැහැ. නිවන් මඟ තියෙන්නේ සත්‍ය දකින්න තැන. සත්‍ය තුල ඔබ ලෝකෙන් මිදෙනවා. පරම සත්‍ය නම් ඔබ සියලු සිතුවිලි වල අවබෝධ ඥාණයෙන් මිදෙනවා. ශරීරය මම කියලා ගත්ත සිතුවිල්ල තුල මට කාලය ඉස්සර මම මේ හිටියා කියන තියෙනවා. කාලය අවකාශයේ ඔබේ තියෙන මොහොතට අවදි වූ තැන කාලයත් අවකාශයත් නැති කිසිවක් නැති. සිතුවිලි වලින් හැදෙන කිසිවකට ඉඩක් නැති. ඒ බුද්ධක්ෂණේ මොහොතට අවදි වූ තැන ඔබට හමු වෙනවා. බුද්ධ භාවය හමුවන්නේ එතනයි. සෝ ධම්මං පස්සති සෝමං පස්සේ ධර්මයේ දකින්නා මාව දකි බුද්ධ වචනයයි. ඔබ බුද්ධ දකින්න නම් ධර්මයේ දකින්න ඕනේ. නැත්නම් ඔබට දැක ගන්න වෙන්නේ සිද්ධාර්ථ කය පමණයි. ওই රූපකයෙන් බුද්ධ පණවන්න බෑ.
බුද්ධ භාවය කියන්නේ මේ ලෝක ස්වභාවය තුළ සිතුවිලි වලින් මිදුණු තැන මොහොතට අවදි වූ තැන හම්බ වෙන විශේෂ ස්වභාවයක් තියෙනවා. ඒ බුද්ධ භාවයයි. බුදුන් දැක නිවන් දකිනවා කියන්නේ ඔන්න ඒ කාරණේටයි. ඒ දකිමිනුයි සියලු දෙනා මේ අත් විදිමිනුයි නිවන අවබෝධ කරගන්නේ. ඇත්තටම කිව්වොත් මේ දිව්‍ය ලෝකේ කියන දිව්‍ය ස්වභාවය මේ නාම රූප වල මේ සිත සමාධිමත් වෙන තැන සිත ඔබ ආනාපාන සති භාවනාව එහෙම යම් කිසි විදියකට කරනවා නම් ගිරිමානන්ද සූත්‍රයේම ඔබ හොඳින් බැලුවොත් ඔබට දැනෙයි ආනාපාන සති භාවනාව තුළ වඩන තැන තුලත් ඒක සතිය වඩන විදිහට නෙමෙයි නිවන් දකින්න විදිහට ආනාපාන වඩන ආකාරය දිහා බැලුවොත් ඔබට දකින්න ලැබෙයි. මේ දිව්‍ය ස්වභාවය කුමක්ද කියන එක. මොකද්ද මේ බ්‍රහ්ම ස්වභාවය? මොකද්ද මේ නිවනේ ස්වභාවය? බුදුන් දකින නිවන් දකින්නවා කියන්නේ ඇයි? මේ කාරණය හොඳින් දකින්න ඕන තැනක්. ඔබ දකිනවා ඔබ දන්නවා ආනාපාන භාවනා වඩන කෙනෙක් නම් ඔබ හොඳින් දන්නවා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමි සික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමි සික්කති. ඉතින් මුලින්ම කරන්නේ ඔය හුස්ම දිහා බලන එක නේද? නාසිකාග්‍රේට හුස්ම දිහා බලනවා. එතකොට හුස්ම වැටෙනවා දීඝ හුස්ම වැටෙනවා කොට හුස්ම වැටෙනවා දීඝං වාසසතෝ දීඝං අසසාමි පජානාති. දීඝං වා පස්සසසෝ දීඝං පස්සසාමිති පජානාති වසස්සං වාසසතෝ සස්සං අසසාමි පජානාති. කෙටියෙන් හුස්ම ගන්න රස්සං වා පස්සසතෝ රස්සං පස්සසාමිති පජානාති. ඊට පස්සේ සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමි සික්කති. ඔය ගන්න හුස්මට හිත තියාගෙන හිටපුව ඔබට ඒ සබ්බකාය පටිසංවේදී අස්ස සික්කති ඒ කියන්නේ රූපේ ප්‍රකට වෙනවා. රූපේ කියන්නේ තොලාග්‍රේ නම් ওই තොලාග්‍රේ ඇඩතලේ ඔය හිත හැමතැනම දුවන එක නවතිනවා. අයියෝ දීගං වාසසතෝ කියන්නේ. අයියෝ රස්සං වාසසතෝ කියන්නේ. දීඝ හුස්ම දිහා බලනකොට කෙටි හුස්ම දිහා දැනනකොට නුවණ සිය පීඩනකොට හිත විසිරෙන්නේ නැහැ. පිට දුවන්නේ සමාධිමත් වෙනවා. අනේ තුල සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමි සික්කති. සිහිය පිහිටවීමක් තියෙනවා රූපෙට. කායට සිත පිහිටව ගන්නවා. කායට සිත බඳ ගන්න තැන සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමි සික්කති. පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමි සික්කති කියන ඊගාව හතරවෙනි අදියරට එනවා. දීගං වා කිව්වේ පළවෙනි අදියර, රස්සං වා කිව්වේ දෙවෙනි අදියර, සබ්බකාය කිව්වේ තුන්වෙනි අදියර. එතකොට හතරවෙනි අදියර තමයි පස්සම්බයං කාය සංකාරං. පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමි සික්කති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමි සික්කති. පස්සම්බයං කියලා කියන්නේ මේ රූපෙන් කය මිදෙන තැන. ඒ කියන්නේ රූපෙන් මිදෙන තැන. ඒක මේ රූප සංඥාව මේ තොලාග්‍රේ කියන සංඥාව හිතේනේ එන්නේ හිතටනේ දැනෙන්නේ. අන්න හිතට සම්බන්ධ වෙන තැන. රූපයෙන් මිදෙන තැනක් තියෙනවා. කයෙන් මිදෙන තැනක්. පස්සම්බයං කාය සංකාරං. හැබැයි හුස්ම වැටෙන එක දිහා බලාගෙනමයි මේ ආනාපාන භාවනාව තුළ මේ නිවන් මඟ යන හැටි අපි කතා කරන්නේ. නිවැරදිව කොහොමද නිවන් දකින්නේ කියන තැන. ඒකට පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමි සික්කති පස්ස සිස්සාමි සික්කති කියන තැනින් පස්සේ ඔබට පස්වෙනි ආදී ප්‍රීති පටිසංවේදී අස්ස සිස්සාමි සික්කති. ප්‍රීති පටිසංවේදී පස්ස සිස්සාමි සික්කති. මේ තුල රූපේ තමයි හිත තියෙන්නේ. හැබැයි ඒ රූප සංඥාව. ඒ රූප සංඥාවට හිත තියෙනකොට ඔබට දැනෙන ප්‍රීතියක්. ඒ හිතට දැනෙන ප්‍රීතිය මේ විනෝදයෙන් අර මිනිස්සු උන්මාදයෙන් විනෝදයෙන් එන ප්‍රීතිය නෙමෙයි. මේ ප්‍රීතියක් තියෙනවා. ඒ හැමතැනම හිත දුවන්නේ නැති සංසුන් මනසට දැනෙන ප්‍රීතිය වෙනස්. එතන සුඛයක් තියෙනවා. කයටත් හරිම සහැල්ලුවක් දැනෙනවා. ප්‍රීති සුඛ හයවෙනි අදියර සුඛ පටිසංවේදී අස්ස සිස්සාමි සික්කති. සුඛ පටිසංවේදී පස්ස සිස්සාමි සික්කති. මේ විදිහට හුස්ම දිගටම බලනකොට හුස්මට හිත තියාගෙන ඉන්නකොට ඔබට එනවා චිත්ත සංකාරම් පටිසංවේදී අස්ස සිස්සාමි සික්කති. මේ හිතේ රූප සංඥා. ඒ කියන්නේ හැඩතලයේ හිතේ දැනෙන තැන. ඉතින් චිත්ත සංකාරම් පටිසංවේදී කියන්නේ දැනෙනවා. චිත්ත සංකාරම් කියන්නේ සිතට දැනෙනවා. ආස්වාස පස්වාස දැනෙන තැන. ඊට පස්සේ 8 වෙනි අධීර පස්සම්බං චිත්ත සංකාරං අස්ස සිස්සාමි සික්කති. මේක නුවණින් දකින්නේ. ඇත්තටම ආස්වාස පස්වාස සිය හුස්ම තියාගෙන ඉන්නේ. හැබැයි මේ ඉන්නකොට පස්සම්බං චිත්ත සංකාරං කියන දැනෙන්නේ සිතින් මේ රූප මේ ආස්වාස පස්වාස නොදැනෙන තැනකට එනවා. එතන පස්සම්බං චිත්ත සංකාරං අස්ස සිස්සාමි සික්කති කියන තැනේදී නම්
අපි 8 වෙනි අධීරයේදී ඒ කතා කරේ පස්සම්බය චිත්ත සංකාරම් කියන තැනේදී ප්‍රීති පටිසංවේදී සුඛ පටිසංවේදී චිත්ත පටිසංවේදී කියලා චිත්ත සංකාර පටිසංවේදී කියලා පස්සම්බය චිත්ත සංකාරම් කියන්නේ සිතින් මිදෙන තැන. එතකොට චිත්ත පටිසංවේදී අස්සසි සම්සික්කති. අභිප්‍රමෝදං චිත්තං අස්සසි සම්සික්කති. ඊයාට සමෝදයං චිත්තං අස්සසි සම්සික්කති. චිත්ත පටිසංවේදී අස්සසි සම්සික්කති. එතකොට සිතට දැන් මේ කතාව තියෙන්නේ. බාහිරෙන් මිදිලා, දැන් රූපයෙන් මිදිලා, දැන් නාමයෙන් මිදෙලා. දැන් නාමයත් එක්කලා මේ හිත තියාගෙන ඉන්නේ. දැන් මේ ආස්වාස ප්‍රාසාස හුස්ම රැල්ල නිමිත්ත නාමේ සිතේ ඔබ දකිනවා. එතන චිත්ත පටිසංවේදී චිත්ත සංකාර පටිසංවේදී කියපු තැනින් මිදිලා එතකොට පස්සම්බයං චිත්ත සංකාරම් කියන තැනිනුත් ඔබ සිතෙන් එදෙලා එතකොට චිත්ත පටිසංවේදී නමුත් තාම හිතෙන් ඉන්නවා අභිප්‍රමෝදං චිත්තං එතනදී අර ප්‍රීති සුඛ වගේ නෙමෙයි අභිප්‍රමෝදයක් තියෙනවා. ඒ වගේම සමෝදයන් චිත්තං කයටත් ඒක දැනෙනවා සිතට වගේ. ඒ වගේම ඊට පස්සේ විමෝචයන් චිත්තං අසසිස්සාම සික්කති කියන තැනේදී නාම රූප පරිච්ඡේදය සිද්ධ වෙන තැන. හුස්ම නොදැනෙන තැනක් මෙතන තියෙන්නේ. හැබැයි මේක පළඟ බැලගෙන දැන් ඔය කතා කරන්නේ අපි ආනාපාන සති භාවනා. ඉතින් මේ තුල නිවන් මාර්ගක් තමයි මේ තියෙන්නේ ඉවර වෙලා තියෙන නිවන් දොරටුවක්ම තමයි. විමෝචන චිත්තං අසසිසම් සික්කති විමෝචන චිත්තං පසසිසම් සික්කති සිතින් නුවණින් සිතින් මිදුණු තැන රූපේනුත් මිදිලා නාමේනුත් මිදුණු තැනයි විමෝචන චිත්තං අසසිසම් සික්කති මෙන්න මේ විමෝචන චිත්තං අසසිසම් සික්කති කියන තැනින් තමයි ඊට පස්සේ දැන් මේ පටිසංවේදී කියන තැන එහෙම නැත්නම් ඔය අපි අර විඥානේ එහෙම නැත්නම් නාම රූප දෙක එකතු වෙන තැනනේ විඥානේ සිතුවිලි හටගන්නේ. ඒකට ඉඩ නැති තැන. සිතුවිලි නැති තැන තමයි මේ ආස්වාද ප්‍රස්වාසයෙන් නොදැනෙන තරමටම තියෙන්නේ. හැබැයි මේ තුල යටින් යන ඥානෙ තියෙනවා. විඥානේ ප්‍රඥා භාවිතබ්බ විඥානේ පරිඤ්ඤයනි. එතකොට ප්‍රඥාවෙන් මේක දැක්කේ. නමුත් මෙතන ඥානයක් තියෙනවා. දැන් හුස්මත් දැනෙන්නේ නැති වුණාට හුස්මත් තියෙන බව තියෙන ඥානිකුත් සමගයි යන්නේ. ඒ නිසා තමයි විමෝචන චිත්තං කියන්නේ මෙන්න මේ තැන නාම රූප දෙකෙන් මිදුණු තැන. දැන් රූප සංඥාව නාමයෙන් මිදෙනවා එතනින් හිතිනුත් මිදෙනවා. හැබැයි ඔබ පළඟ බඳගෙන ඔබ වාඩි වෙලා ඔබට ඥානයක් තියෙනවා ගැන ඔබ ඥානයක් යටින් තියෙනවා ඔබට. මොකද්ද මේ දැන් වෙන්නේ? හුස්ම දැනෙන්නේ නැහැ. විමෝචන චිත්තං මිදිලා නාමිනුත් මිදලා දැනෙන තැනුත් මිදිලා හැබැයි මෙතනින් එහාට මේ කියන සිද්ධිය ඇයි අපි එකපාරටම ආවේ ආනාපාන සති භාවනාවට ආවේ ආනාපාන භාවනාව තුල පෙන්නන මෙන්න මේ කාරණා ටික නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පටිනිස්සග්ගාන පස්සී මෙන්න මේ නිවන්නට යන පියවර ටික මේ ශුන්්‍යතාවයටපත් වුණු සිතේ ශුන්්‍යතාවයෙන් පසුව සිත ක්‍රියාවලියට ඉන්නේ. සතර ඉරියව්වෙම අපි කලින් පැහැදිලි කරා මේක තියෙනවා. මේ අනිමිත්ත සමාධිය, ශුන්්‍යත සමාධිය, අප්‍රණිත සමාධිය, චේතෝ විමුක්තිය, නිස්සත්ව නිජ්ජෝ ශුන්‍ය කියන මෙන්න මේ අවබෝධ ඥානෙත් සමග එන්නේ. මේ තුල මොහොතට අවදිය තුල කිසිවක් නැහැ. හැබැයි හිත හිස්. මිනිස්සු ඉන්නවා ඔබ යනවා. හැබැයි ශුන්‍යතාවයක් තියෙනවා. මෙතන හැබැයි නිවන් දැකලා නැහැ තාම. තාම රහත් භාවය ලැබලා නැහැ. හැබැයි මේ අනාගාමී භූමිය. කාමරාග පටික මේ පව් කරගෙන යනවනේ. මාන උද්දච්ච කුක්කුච්ච එතනට එනවා. මාන උද්දච්ච කුක්කුච්ච අවිජ්ජා කියන නීවරණ ප්‍රහීන වෙලා තමයි රහත් භාවය ලබන්නේ. මේ අනාගාමී භූමිය තුල කතාව ඊටම සියුම්. කිසි කෙනෙකුට විග්‍රහ කරගන්න බැරි තරම් සියුම්. වචනෙන් අපි ඔබට කොහොම කිව්වත් ඊට වැඩිය වෙනින් දෙයක්ත් තියෙනවා කියලා කියන්නත් පුළුවන්. කොච්චර කිව්වත් ඉවර කරන්න බෑ. කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැනෙන දේ කියන්න බෑ. ඒක මහා ගැඹුරුයි. ඔබටම ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි. එතකොට ඔබට දැනෙන්නේ මේ ශුන්‍යතාවය කුමක්ද? මිනිස්සු ඉන්නවා ඔබ ඉන්නවා. නමුත් මිනිස්සුන්ට පේනවා බත් වේ වගේමයි. මොහොත ඔබ ශුන්‍යයි.
සබ්බේ ධම්මා නාලං අබිනිවේෂ කිසිම දෙයකට රින්ගන්නේ නැහැ මනස. කිසිම සිතකට මනස රින්ගන්නේ නැහැ. ඔබ ඔබෙන් බාහිර සිටගෙන ওই සියලු දේ බලාගෙන ඉන්නවා. ඔබ ක්‍රියාවක් විතරයි සිද්ධ වෙන්නේ. ඔබට හොඳ වුණත් එකයි නරක වුණත් එකයි මොනත් එකයි මොන වුණත් එකයි. මේ තුල ඔබට පැවිද්ද අවශ්‍යයි. මේ තුල ගිහි භාවයේ තුල රැඳෙන්න ඊටම අපහසුයි. අද රැකියාවන් කරන රහතන් වහන්සේලා ඉන්නවා. එහෙම ඉන්න පුළුවන්ද? ඒක වෙන්නේ නැහැ. කවදාවත් ඒක වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ අපි බුදු සමයට ගියත් අපි මේ සූත්‍ර පිටක කොහේ හරි බැලුවත් 84000ම බැලුවත් ධර්මයේ තුල ඔබට ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් ඔබ දැක්කත් කොයි පැත්තෙන් බැලුවත් මේ රහතන් වහන්සේලා ගිහියන් ගිහිභාවය තුල නැහැ. ගේහසිත දෝමනස්සේ ගේහසිත සෝමනස්සේ ගේහසිත උපේක්ෂාවට ඒක නැහැ. නෙක්ඛම්මසිත සෝමනස්සේ නෙක්ඛම්මසිත දෝමනස්සේ නෙක්ඛම්මසිත උපේක්ෂාවයි. ඔබ අඳගෙන ඉන්න අඳුම කුමක්ද? මේ අවබෝධය ඇතිව ලබන ඥානයක් නිසා මේ රහත් භාවයේ පත් වෙනවා කියන්නේ සිළු දේ මිදුණු තැනනේ. ඒ මිදීම තුළ කිහි භාවය තුළ රැඳීම ඊටම විරලයි වෙන්නේ නැහැ. දකින්නේ අපි කොහෙවත් ධර්මයේ තුළ සඳහන් බුදු සමය තුළවත් ගිහියෙක් රහත් වෙලා හිටියා කියලා. ඒ නිසා අපි ඔය අද දකින අරහත් උපාසක අරහත් කියන නම් දාගෙන ඉන්න අයට ඒකේ නම් ටික අයින් කරගන්න කියන්න ඕනි. ඒක තේරුම් ගන්න නම් ඔබට මේ අවස්ථාව සමහර විට ඔබේ දියුණුව අවස්ථාවක් තියෙනවා නම් පැවිද්ද ලබා ගන්න. විහිළු කරන්න යන්න එපා. ශාසනය අපිට පැහැදිලි. මහා ගැඹීරයි මේ කතාව. මේ කතාව තුළ අපිට විචිකිච්ඡාව මොනවත් නැහැ. අපිට ඔබත් සමග කිසි කෙනෙක් සමග අපිට ගැටලුත් නැහැ. කිසි කෙනෙකුට කියන්නෙත් නැහැ. අපි කියන්නේ පැවිදි භාවය ලබා ගන්න. එච්චරයි. ඔබට යම්කිසි එහෙම දැනෙනවා නම් විතරක් ලබා ගන්න. නැත්නම් ඔබ මහා විහිළුකාරයෙක් වෙයි. ඒක වෙන්නේ ඔබ ගොඩාක් බොහෝ අය අපි දකින්නේ මේ ප්‍රසිද්ධියේ එක දේවල් වෙනුවෙන් කතා කරන කියන අය දකින්නේ විහිළුකාරයන් සපයන හැටියටයි. විහිළු සපයන අය හැටියටයි. මේ තේරුම නැහැ. ගොඩාක් දේවල් එහෙම ගියොත් අපිට කියන්න තියෙන. ඉතින් තියෙන එක තේරුමකුත් නැහැ. පැවිද්ද ලබා ගන්න. මේ මාර්ගය තුල අනාගාමී භූමියේ ඉදිරියට යන ආය අනිවාර්යයෙන්ම පැවිදි භාවය තුල බුද්ධ ශාසනයකින් මේක ලබන්නේ. එහෙනම් බුද්ධ ශාසනය නම් ඔබ ශාසනය දකින්නවනේ, ඔබ චීවරය දකින්නවනේ. ගාන සබ්බ දුක්ඛ නිස්සාර නිබ්බාන සත්‍ය කරණත්තයි මං කාසාවෙන් ගහෙත්ත පබ්බච්ඡේදනුකම්පං උපාදාය කියලා ඒ උපසම්පදා භික්ෂුවක් මුණ ගැහිලා ඔබ ඒක ලබා ගන්න. මොකද ඔබ ඉන්නේ ඔබට කොහොමවත් කම්සපෙන් පළක් නැහැනේ. ඔබ එතනින් මිදිලානේ. ඔබ කියනවා නම් එහෙම ඔබට ඒක දැනෙනවානේ. ඔබ බොරුවක් නේ කරන්නේ නම් ඔබ ගියනුත් රවට්ටලා පැවිදිනුත් රවට්ටලා එහෙම ඔබ අතින් වරදක් සිද්ධ වෙනවා. ඔබේ වරද නිවැරදි කරගන්න. මේ පැවිදි භාවයේ මේ චීවරේ ඔබ වෙනුවෙන් ලෑස්ති. ඔබ එතනට අරහත් භාවය ප්‍රකාශ කරනවා නම් පැවිද්ද ලබා ගන්න. නැත්නම් නොකර ඉන්න. නිහඬ වෙන්න. නිහඬ වෙන්න වෙන මුකුත් ඔබට දස් කියන්නේ. ඔබ උතුම් මුනිවරයෙක්. ඔබ නිහඬ වෙන්න. ඒ වචන බුදුන් වහන්සේට ගරුක අපිට බුදු කෙනෙක් මේ ධර්මයේ ලෝකෙට හේවි කරලා තියෙනවා. අපි ධර්මයේ ගලපගත්තේ උන්වහන්සේට ගරු කළා. උන්වහන්සේට ගරු කළා. ශාසනයට ගරු කරන්න. ශාසනය පවතින්නේ කවුරු හරි යමෙක් මේ තැන ප්‍රකාශ කරනවා නම් ඒ ගෞරවය බුදුන් වහන්සේට දෙන්න. ශාසනයට දෙන්න. ඒ ශාසනය රැකෙන්නේ ඒ මගපල්ලාභී නිසායි. එන ඒ මගපල්ලාභීන් ශාසනය ගැන කතා කරන්න. ශාසනය තුලට එන්න. මොකද මේ අනාගාමී භූමියෙන් උඩ මේ කතා කරන රහත් භාවය තුළ ඔහුට මිනිසුන් අතර තියෙන දෘෂ්ටිය තුළ බුදුන් වහන්සේ පෙන්වන කර්මය තුළ පෙන්වන තැන් තුළ යමක් සිද්ධ වෙනවා. ඔවුන් ඉන්නේ කර්මය තුළ නිසා ඔවුන් කර්ම විපාක තුළ ඉන්නවා. ඔබ හිතන්න එපා ඔබ උත්තේජ දෘෂ්ටියට බැහැලා ඔබ කිසිවක් නැහැ කියලා උත්තේජ දෘෂ්ටියට බැහැලා දැනුමක් ඇති කරගෙන
මරණ එතනින් ඉවරයි කියලා උත්තේජෙද්දුවට බෑලා ඔබ මේ නිඝණ්ඨයන්ගේ ගොඩට වැටෙන්න එපා. ශාසනයට ගෞරවය දෙන්න. ඔබට දැනෙනවා නම් ඔබ සියල්ලගෙම මිදීස මෙහෙම මේ ස්වභාවය තුළටපත් වෙලා කියලා. මොහොතට පැමිණලා මේ ඔබ ෂණයේ තුළ ඉන්නේ. ඔබ එහෙමනම් ඔබ නිවැරදිව කටයුතු කරනවා. නැත්නම් ඔබ තුළ තාම සිරවුණු තැනක් තියෙනවා. ඒ නිසා ඔබ මොක ක්‍රියා කරනවා. ඉතින් අපි ගරු කරනවා. ඔබත් වටිනවා මේ ශාසනයට. දකින්න නිවැරදිතාවයට හිත තියන්න. ධර්මේ නම් කවුරු දේශනා කරත් ඒ ධර්මයේ අපි කිසිවෙකුට අයිතියක් නැහැ. අපුජ්‍යල භාවයෙන් දකින්නත් බෑ. ධර්මයේ සබහා දහමට අයිති න්‍යායක්. ඒ කිසිවෙකුට අයිති නැහැ. දේශනා කළ හැකි හැමෝටම දකිනන් ධර්මයට යම්කිසි ඔහු තුල යම්කිසි අවබෝධයේ ප්‍රත්‍යක්ෂතාවයක් තිබේනම් දේශනා කළ හැකි. හැබැයි ඒ පුජ්‍යලයක් නැහැ. සබහා දහම පමණයි. ඒ සබහා දහම කිසිවෙකුට අයිතිත් නැහැ. එහෙනම් සියල්ලම සමානයි. මේ සියලු කෙලෙසුන්ගෙන් මිදුණු තැන, සියලු නාම රූපයන්ගෙන් මිදුණු තැන, සිතුවිලි වලින් මිදුණු තැන, මොහතට අවදි වූ තැන, බුද්ධ භාවයේ, අරහත් භාවයේ, මේ කියන උතුම් භාවයටපත් වුණු තැන, ඒ ස්වභාවයේ සබහා දහමයි. ඒ ස්වභාවයේ සියල්ලම පුජ්‍යල භාවයෙන් මිදුණු තැනක් නම් ඒ ස්වභාවයේ සියල්ලටම හිමි ස්වභාවයක්. ඒ ස්වභාවයටපත් වුණු සියල්ලම එකම ස්වභාවයක්. එන එකම ස්වභාවයක් තුළ බුදුන් වහන්සේ ඔවුන්ට යැපීමක් තියෙන්න ඕනි. ඔවුන්ට පිණ්ඩපාතය අවශ්‍යයි. ඔවුන් රැකියා කරන්න මොන හේතුවකටද? මොන හේතුවකටද ඔවුන් උපයන්නේ? මොන හේතුවකටද රැස් කරන්නේ? ඔය කිසිවක් අවශ්‍ය නැහැ. සියල්ල අත්හැරලා දාන්න. සියල්ල අත්හැරලා දාලා ඔබට පිණ්ඩපාත ලැබෙයි. ඔබ ශාසනයට එන්න. ගරු කරන්න රහතන් වහන්සේට. ගරු කරන්න ඒ උතුම් මඟපල්ලාභීන්. ඔබත් මඟපල්ලාභීන් නමක් නම් ඒ ගොඩට වැටෙන්න. ගිහියන්ට කරන කාරුණික ආයාචනයක්. ගිහියෙක් විදිහටම ධර්මයේ දකින්න කෙනෙක් විදිහටම ධර්මයට ගරු කරන කෙනෙක් විදිහටම ශාසනයට ගෞරවය දෙන කෙනෙක් විදිහටම බුදුන් වහන්සේ ලෝට හෙළි කරපේ ධර්ම ඒ බුද්ධෝත්පාද ඒ ඇත්තටම ඒ බුදුන් වහන්සේට කල්‍යාණ මිත්‍රයෙක් නොවන්න අපිට මේ ධර්ම කෙසේනම් දැනගන්නද? ඊට ගෞරවය දක්වන්න. එදා බුදු සමය තුළ තිබුණු දේ දකින්න. සත්‍යම දකින්න. පිණ්ඩපාතය අවශ්‍යයි ඔබට. සිව්පස්සේ අවශ්‍යයි ඔබට. මේ අනාගාමී භූමියෙන් ඔබ සියල්ලගෙම මිදෙන තැනදී රහත් භාවයට පත් වෙන සිව්පස්සේ අවශ්‍යයි. ඒ නිසාම චීවරය අවශ්‍යයි. පවිද්ද අවශ්‍යයි. එයයි ඔබට බොහොම කරුණාවෙන් බොහොම මෛත්‍රියෙන් ඉල්ලීමක් පුංචි වචනයක් කියන්න හිතුවා. ඉතින් මෙතනදී මේ සමගම කියන තව වචනයක් තියෙනවා අපිට ඉතුරු වෙලා. විමෝචය චිත්තං අස්සසිස්සාම සික්කති. සිතින් මිදුණු තැන. මේ අනිච්චානුපස්සී අස්සසිස්සාම සික්කති. පස්සසිස්සාම සික්කති. විරාගානුපස්සී අස්සසිස්සාම සික්කති. පස්සසිස්සාම සික්කති. මෙතන නිරෝධානුපස්සී අස්සසිස්සාම සික්කති. පස්සසිස්සාම සික්කති. මෙතන අතරම පියවර 16ක් එතකොට එනවා. 11 වෙනි පියවර සමුදය අභිප්‍රමෝදන් 10 වෙනි පියවර. එතකොට 12 වෙනි පියවර තමයි විමෝචන චිත්තං. එතකොට 13 වෙනි පියවර තමයි අනිච්චානුපස්සී. විරාගානුපස්සී කියන්නේ 14 වෙනි පියවර. එතකොට 15 වෙනි පියවර නිරෝධානුපස්සී. පටිනිස්සග්ගානුපස්සී පියවර එතකොට එන්නේ 16 වෙනි පියවර. මෙතන අපි දැන් හුස්ම දැනෙන්නේ නැහැ. විමෝචන චිත්තං අස්සසිස්සාම සික්කති. විමෝචන චිත්තං පස්සාම සික්කති. මෙතනින් එහා ඔබ පළග වැදගෙන සිටියත් ඔබ සබදාමේ න්‍යායකට යටත් වෙනවා. ඔබ කරන කිසිවක් නැහැ. දඟලන්නේ නැති, අර පීනන්නෙත් නැති, හැබැයි නිශ්චලව ඉන්නෙත් නැති තැන මෙතනයි. මෙතනදී අපට කල හැක්කකුත් නැහැ. අපට අපේ සීමාවෙන් පිටයි. විඥානයේ සීමාවෙන් පිටයි. මේ අවස්ථාවේදී සබදාමේ න්‍යායකට ඔබට මඟපල් ලැබෙන්නේ. මෙතන තියෙන්නේ මඟපලයි. ඒ කියන
ඔබට යාම් කිසි යාන්තම් හරි දැනීමක් ඇති වුණොත් ඔබට දැනේ ඔබේ හුස්ම දැනෙන්නේ නැති තැනට යනකොට ඔබට පාළෙන් මිදෙනවා. ඒ මරණය හා සමානයි. නිබ්බිදාංචි විරාගාංචි විරාගාංචි නිරෝධාංචි නිරෝධාංචි පටිච්චසමුප්පාදං. ඔබ විසින් මේ තාක් පුහුණු කරපු ඔබ විසින් මේ තාක් ඔබේ සිතට ප්‍රත්‍යක්ෂ කරගත්ත ඒ ආපු ගමන් මග ඒ සත්‍ය ඥානයේ දර්ශනයේ සමාපත්තිය තුලයි නිවන සාක්ෂාත් වෙන්නේ. සත්‍ය ඥානයේ දර්ශන සමාපත්තිය තුල පිහිටලා ඉතිරි සිද්ධ වෙන්නේ කිසි කෙනෙක් කරනවා නෙවෙයි. ඔබේ අවංකත්වයේ නිර්මලත්වයේ ඔබ සබහාදහමට සම්බන්ධ වෙනවා. ඒ ඉබේම සිද්ධ ඔබගේ යටින් අපි කතා කරපු ඒ විඥාන ප්‍රඥා ඥානයක් ඔබට පිහිටෙනවා. ඔබේ දියුණුව විතරයි ඔබට දැනෙන්නේ. ඔබ කිසි දෙයක් කරනවා නෙවෙයි. ඔබගේ දියුණුව දැනෙනවා. ඒ විමෝචයන් චිත්තං අසසසාම සික්කති. එතනින් පසු හුස්ම නොදැනෙන තැනේදී ඥානයක් තියෙනවා ඔබට දැනෙන. ඒක දැනෙනවා නම් විඥානයක් වෙනවා. එහෙම කියන්න බෑ ඥානේ. නමුත් එහෙම දෙයක් නැහැ කියන්නත් බැරි තරම් ඥානයක්. ඒ තුළ තියෙනවා අනිච්චානුපස්සේ විහරණේ. අස්සසිකානුපස්සිකාමද කියන්නේ මහා නුවණකින් මේ කටයුත්ත තියෙනවා. එහෙම කියන්න වෙනවා දැනුනේ නැතත් ඒ දැනෙන විඥාණයට අයිති නැතත් කියන්න වෙනවා. ඒ තුළ විරාගානුපස්සේ ඇලෙන්නේ නැති තැන එතන තියෙනවා. විරාගයට යනවා. දිය වෙලා යනවා සමානයි. ධර්මයේ තුල මේව සම්බන්ධ වෙන සූත්‍ර දේශනා තියෙනවා. හතර මහ භූත සියල්ල නැහැ කිසිම දෙයක් නැහැ ඉරක් හදක් නැහැ. ඒ කියන විග්‍රහයට එනකොට ඔබ දකිනවා නම් ප්‍රථම නිබ්බාන සූත්‍රයේ තුල පාටලී ගහමිය වගේන ඒ නිබ්බාන පටිසංයුත්ත සූත්‍රයේ බොහොම ප්‍රසිද්ධ සූත්‍රයක්. අත්ති භික්ඛවේ තදායතනං යත්ත නේව පඨවිනේව ආපෝන තේජොන වායොන ආකාසඤ්ඤායතන න විඤ්ඤාණායතන න අකිඤ්ඤායතන න සන්නනා සංඤාතන නායං ලෝකෝ න පරලෝකෝ න උබෝ චන්දිම සූර්යා තත්‍රපාහම් භික්ඛවේ න ආගතින් වදාමි න ගතින් න තිතින් න චුතින් න උප්පත්ති අපපතිත්තං අපවත්තං අනාරම්මනං මේ වේතං ඒසේවනේතා දුක්ඛස්සාති. මේ සූත්‍රය තුළ බුදුන් වහන්සේ මේ කියන කාරණය අති භික්ඛවේ තදායතන ආයතනයක් තියෙනවා මහණෙනි. මෙන්න මේ ආයතනය තමයි මේ අනිච්චානුපස්සී විරාගානුපස්සී මේ අපි කතා කරන නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී ගමන යන්නේ. අපි කතා කරන දැන් ආයතනයක් කියනකොට අපි දන්නවා ඇස ආයතනයක්, කන ආයතනයක්, ඇස කන දිව නාසය සලආයතන. ඒ හා සමාන ආයතනයක් වගේ ක්‍රියා කරන මේ හා සමානම ඔබගේ විඥාණයට ඔබ නොකරන යමුත් ආයතනයකුත් තියෙන සිද්ධියක් තියෙනවා. ඒ තුලයි මේ මුකුත් නොවෙනව නෙමෙයි යමක් වෙනවා. ඔබ කරනවා නෙමෙයි යමක් වෙනවා. සබාදාමේ න්‍යායකටයි. ඔබ සබාදාමයට සම්බන්ධ වෙලා සබාදාමේ විශ්ව ශක්තිය හා සමානයි. මෙතන අපිට කව වචන පාවිච්චි කරන්න පුළුවන්. කොයි වචනේ පාවිච්චි කරත් මෙතන මේ විශ්ව ශක්තියට ඔබ ලින්ක් වෙනවා, සම්බන්ධයක් වෙනවා සමානයි. ඔබගේ මානසිකාර ලෝකයෙන් ඔබ මිදෙනකොට ඔබ සබහාදාම න්‍යායට එකතු වෙනවා. මහා දවන්ත කතාවක් ඒ තුළ තියෙනවා. අති භික්ඛවේ තදායතන ආයතනයක් තියෙනවා මහණෙනි. යත්තනේව පඨවි අටවියාපෝ තේජෝ වායෝ නැහැ. යත්තනේව පඨවි න ආපෝ න තේජෝ න වායෝ. එහෙම දේවල් නැහැ. හතරමා භූත නැහැ. අන ආකාසඤ්ඤං අතර ආකාසඤ්ඤායතන නැහැ. න විඥානං අතර විඥානං දැනනේ විඥානිකුත් නැහැ. න අකිඤ්ඤායතන න අකිඤ්ඤායතන ආයතනෙත් නැහැ. ඒ අරූප ධ්‍යාන ඒ කිසිවකුත් නැහැ. න සංඥා නා සංඥායතන එහෙම දෙයක්වත් නැහැ. නායන් ලෝකෝ මෙලවත් නැහැ. න පරලෝකෝ පරලවත් නැහැ. නෝ උබෝ චන්දිම සූර්ය සඳහිරු දෙකක් නැහැ. తත්‍ර පාහම් භික්කවේ මානෙනි මමෙහි ඒමක් නැතයි කියමි යාමක් නැතයි කියමි.
තත්‍රපාහම් භික්කවේ න අගතින් වදාමි න ගතින් න තිතින් න චුතින් යාමක් ඒමක් නෑ චුත වීමක් නෑ තිතියක් සිටීමකුත් නෑ න උප්පත්තින් න අපතිට්ඨං උප්පත්තියකුත් නෑ ප්‍රතිෂ්ඨාවකුත් නෑ අපතිට්ඨං න උප්පත්තින් න අපතිට්ඨං අපවත්තං පැවැත්මකුත් නෑ න අනාරම්මන අරමුණකුත් නෑ මේ වේතං එබඳු තත්වයක් තිබෙන මේ වේතං එසේව නේතා දුක්ඛස්සාති මෙයයි දුකේ කෙලවර මේ ගමන ඔබ මේ බොහෝ අය අද කතා කරනවා රහත් භාවයේ කතා කරනවා මාතු භව ප්‍රකාශ කරනවා අරහත් භාවයේ ප්‍රකාශ කරනවා ගියන් වේවා පැවිද්දන් වේවා නමුත් මේ ගාම්භීර කතාවක් මෙතන තියෙන්නේ මේ ශුන්්‍යතාවයේ තුල ශුන්්‍යතාවය කිව්වට මේ තුල ඔබට යමක් සිද්ධ වෙනවා ඔබ පළක බැඳගෙන මෙතනදී ඇත්තටම සබ්බාසව සූත්‍රය දේශනා කරන්නේ මේ ඔබ ධම්ම සංගීකරණය බැලුවත් අභිධර්ම පිටකයෙන් බැලුවත් ඔබට මේ ටික දකින්න ලැබෙයි මෙතනදී බුදුන් වහන්සේ දේශනා කරන්නේ අතරම සබ්බාසව සූත්‍රයේ දස්සනා පහතබ්බා විනෝදනා පහතබ්බා අදිවාසනා පහතබ්බා පටිසේවනා පහතබ්බා සංවරා පහතබ්බා මේ කතා කරන්නේ හැම තැනකදීම අවසානයේදී භාවනා පහතබ්බා කියන තැන මෙන්න මෙතනයි. ඔහොම එනවා. ඔය සිතින් මිදෙන මාවත තමයි ඔය එන්නේ. හැම දෙයකින්ම සංවරයෙන් ප්‍රහාණය කරනවා. කිසිම දෙයකට ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති හිතක් හදාගෙන ඔබ ප්‍රායෝගිකව මේ සිතින් මිදෙන මඟ ප්‍රත්‍යක්ෂතාවයට එනවා. ඔබ සත්‍ය දකින්නකොටත් තේනවා මේ අතුලාන්තයෙන් දකින්නවා, බාහිරින් මිදෙනවා. අතුලාන්තෙනුත් මිදෙනවා. යත් බොරුවක් බව දකින්නවා. ඔබ එනවා ඔබ බද්දේකරත්න සූත්‍රය හැම දෙයකින්ම දකිමින් එනවා. නමුත් ඔබ මේ අවසාන තැන විග්‍රහ කරන විග්‍රහයන් හොඳින් ඒ දිහා ඔබම බලන්න. ඔබ දැක්කද මේ සබහා දහමේ න්‍යායට ඔබගේ ගමන යනවා. හැබැයි අද බුදුදහමට අදාළ නොවන අන්‍යාගමික තැන්වලත් හුස්ම දිහා බලලා සතිය පිහිටලා සමාධියට ඇවිල්ලා ඒ ශුන්‍යතාවයකටපත් වෙනවා ධර්මයේ දන්නේ නැහැ බුද්ධ ධර්මයේ ගැන අවබෝධයක් නැහැ නමුත් ඔවුන් බුද්ධ ධර්මයේ ගැන අවබෝධයක් නැති ස්වභාවයක ඔවුන් විශ්ව ශක්තියට එකතු වුණා කියන එක ප්‍රකාශ කරනවා සමහරු කුණ්ඩලිනී යෝග හරහා එහෙම ආවා කියනවා. ඒ තුල වුන් ශුන්‍යතාවයක් ගැන කතා කරනවා. ඔවුන් ඒ තුල කියනවා ඔවුන් පරම සමාධියටපත් වුණා, පරම තත්ත්වයට පැමිණියා. ඔවුන් අජරාමරයි. ඔවුන් සබාදාමයට එකතු වුණා. ඔවුන් විශ්ව ශක්තියට එකතු වුණා. හැබැයි ඔවුන් එතනදී ප්‍රකාශ කරන්නේ ඔවුන් ඉන්න භාවිකුණු විශ්ව ශක්තියට එකතු වුණා කිව්වට ඔවුන් මිදුන බවක් ප්‍රකාශ කරන්නේ හොඳට බලන්න. ඒ ප්‍රකාශයන් සිවුම්ම ග්‍රහණය කරලා ගන්න. මිදුන බවක් ප්‍රකාශ කරන්නේ. නමුත් මේ බුදු දහම තුල පෙන්වන්නේ එහෙම දෙයක් නෙමෙයි. මේ තුල තියෙන්නේ පටිනිස්සග්ගානුපස්සී විහෙරති. ඒ විශ්ව ශක්තියටවත් ඉඩක් හම්බු නොවන පහනක් නිවි ගියා නම් නිවි ගිය තැනක් කොයින්ද කියනවා වගේ මෙතන අවසානයේදී ගිතෙල් දැවුණු තැනක දුනු මුකුත් නැති තැන ස්වභාවයකට එන තිරත් තෙලුත් ඉවර නම් පහන ගිය තැනක් කොයින්ද කියලා අහනවා වගේ සම්පූර්ණයෙන්ම මිදුණු ස්වභාවයක් තමයි මේ පෙන්වන්නේ පටිනිස්සග්ගානුපස්සේ විහරණය. අතනදී පෙන්වන්නේ එහෙම ස්වභාවයකට වඩා විශ්ව ශක්තියට එකතු වුණා කියන එකක්. මේ ස්වභාව දෙකක් බව පේනවා. මෙතනදී පෙන්වන්නේ ශක්ති ශුන්‍යත්වයක් එහෙම කියනවනම් කවුරු හරි යමෙක් කියනවනම් මේ විශ්ව ශක්තියට එකතු වුණා කියලා. අපි කියනවා මේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ නිබ්බිදංචි විරාගංචි නිරෝධංති පටිනිස්සග්ගානුපස්සේ. මිදීමක්.
නැවත උප්පත්තියක්වත් මුකුත් ආයේ එහෙම නැහැ. නමුත් ඔබ අතරදී මේ නිගණ්ඨයින් වගේ අර ඇත්තටම මේ බුදුදහමෙන් පරිබාහිරව දේශනා කරන ශුන්‍යතාවය තුල